අපි අද දවසේ පාඩම පටන් ගමු ඊගාව මාතෘකාව ඇල්කයිනවල රයිට් ඇල්කයිනවල ඊගාව මාතෘකාව ඇල්කයිනවල ප්‍රතික්‍රියාවල දෙවෙනි එක අපි කතා කරන BR2 ආකලනය BR2 ආකලනය ඇල්කයිනවල ප්‍රතික්‍රියා ඔයාලා ලියා ගන්න BR2 ආකලනය කියලා. එතකොට BR2 ආකලනයේදී වෙන දේ අර විදිහටම තමයි ඇල්කීන වල තිබුණා වගේ දෙගුණයක් වෙනවා එච්චරයි. මේ ත්‍රිත්ව බන්ධනයේ BR2 දානකොට right ත්‍රිත්ව බන්ධනයේ BR2 දානකොට මෙතන තියෙන පයි බන්ධන දෙකක් තියෙන නිසා right මෙතන ත්‍රිත්ව බන්ධනය තුල තියෙනවා පුතේ පයි බන්ධන දෙකක් තියෙනවනේ මෙතන right මේ තියෙන පයි බන්ධන දෙක හේතුවෙන් මෙතන පයි බන්ධන දෙකක් තියෙනවා ඒ පයි බන්ධන දෙක නිසා අපි කියනවා right පයි බන්ධන දෙක නිසා එතෙන්ට BR2 අණු දෙකක් BR1යි 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 වශයෙන් ඔක්කොම BR2 අණු දෙකක්. ඒතකොට අණුවට ඔක්කොම බ්‍රෝමින් පරමාණු 4ක් සම්බන්ධ වෙනවා. right අපි ලියමු. ඇල්කයිනවල ත්‍රිත්ව බන්ධනයේ ඇල්කයිනවල ත්‍රිත්ව බන්ධනයේ පයි බන්ධන දෙකක් පවතින නිසා පයි බන්ධන දෙකක් පවතින නිසා එම පයි බන්ධන දෙක සඳහාම පහත ආකාරයට BR2 ආකලනය වීමෙන් BR කාණ්ඩ 4ක් දාමයට සම්බන්ධ වේ. ලියා ගන්න පුතේ.
හරිද පුතේ? right. අපි උදාහරණ ප්‍රතික්‍රියා කීපයක් තව ලියමු මේ විදිහට. ලියන්න බලන්න මේවටත් උදාහරණ කියලා. ලියන්න මේවටත් උදාහරණ ප්‍රතික්‍රියා ලියන්න. හරිද ළමයි? ලොකෝට හිතන්න දෙයක් නැහැ ඒකේ. ත්‍රිත්ව බන්ධනයේ පයි බන්ධන දෙකම අයින් වෙනවා. හොඳේ. ඒතර ඒකේ පයි බන්ධන දෙකක් තියෙනවා. පයි බන්ධන දෙකම අයින් වෙලා BR හතරක් ওই විදිහට එනවා. BR 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 ඒ විදිහට. භාගයට නවත්තන්න බෑ. BR දෙකක් ඇවිල්ලා එක ත්‍රිත්ව බන්ධනයකින් නවත්තන්න එහෙම මුකුත් කරන්න බෑ. right? හරි. ඇල්කයින වල හරිනේ මෙතන හරිනේ ලොකු දෙයක් නෑ මේ වේ හරිය ලේසි. ඇල්කයින වල ප්‍රතික්‍රියාවල ඉතාම සුවිශේෂී කියන්නේ අපි මෙතෙක් දවස් ඕගනික් කෙමිස්ට්‍රි ඉගෙන ගත්ත ප්‍රතික්‍රියා වලින් සුවිශේෂීම ප්‍රතික්‍රියාව තමයි මේ තුන්වෙනියට කතා කරන ඇල්කයින වල ප්‍රතික්‍රියාව. ඇල්කයින H2O ආකලනය. H2O ආකලනය. H2O ආකලනය. ඒතර H2O ආකලනයේදී හොඳට අහගන්න මේකෙදි දාන ප්‍රතිකාරක චුට්ටක් වෙනස් කලින් කතා කරාට වඩා එකක් තමයි අපි මේකෙදි ප්‍රතිකාරක විදිහට භාවිතා කරන්නේ අර කලින් H2O ගෙදි තනුක සල්ෆියුරික් රත් කිරීම කරානේ. නමුත් ඒ වුණාට අපි දැන් ඉගෙන ගත්තා කලින් ඉගෙන ගත්තේ සාම් සල්ෆියුරික් දාලා ඊට පස්සේ ජලය දාලා රත් කිරීම තමයි සිලබස් එකේ තියෙනවා කියන්නේ. ඇල්කයින සජලනයේදී අපි භාවිතා කරන ප්‍රතිකාරක තමයි මේ තියෙන්නේ. මොකද්ද? Hg ධන දෙක ආයන තනුක සල්ෆියුරික් රත් කිරීම. 60ක උෂ්ණත්වය කියලා ලියනවා නම් හොඳයි. නමුත් 60ක් නැති උනක් කමන්නේ රත් කිරීම කියලා තිබ්බත් ඇති. Hg ධන දෙක තනුක සල්ෆියුරික් එක්ක රත් කරාම සජලනය වෙනකොට ඉස්සල්ලාම සුපුරුදු පරිදි සජලනය වෙලා ජල අණුවක් එනවා දාමයට මේ විදියට. ජල අණුවක් කියන්නේ H1යි OH එකයි එනවා. හරිද? H1යි OH එකයි එනවා. ඇල්කයින සජලනය සඳහා නැත්නම් ඇල්කයින සජලනයේදී එහි ත්‍රිත්ව බන්ධනයේ එක් පයි බන්ධනයක් බිඳී එහි ත්‍රිත්ව බන්ධනයේ එක් පයි බන්ධනයක් බිඳී පළමුව ජල අණුවක් ආකලනය වේ. ඉස්සල්ලාම ජල අණුවක් ආකලනය වෙනවා. ඉස්සල්ලාම ජල අණුවක් ආකලනය වෙනවා.
ජලාණුවක් ආකලනය වේ. ඉස්සල්ලාම වෙන්නේ මේකට ජලාණුවක් ආකලනය වෙනවා. හරිද? ජලාණුවක් කියන්නේ H එකයි OH එකයි සම්බන්ධ වෙනවා. හරිද? ජලාණුවක් ආකලනය වෙනවා H එකයි OH එකයි සම්බන්ධ වෙනවා. right? මෙහෙම H එකක් එනවා. බලන්න මෙතන ත්‍රිත්ව බන්ධනය. මෙතන ත්‍රිත්ව බන්ධනයේ තියෙනවානේ පයි බන්ධන දෙකක්. ඒක එක පයි බන්ධනයක් බෙදලා H එකයි OH එකයි ඇවිල්ලා තියෙනවා. තර මෙන්න මේ සංයෝගයේ තියෙන විශේෂත්වයක් තියෙනවා. ඔයාලා හොඳට බලන්න. මේ සංයෝගයේ තියෙන විශේෂත්වයක් තමයි මෙන්න මේ එකම කාබන් පරමාණුවට ද්විත්ව බන්ධනයකුයි OH එකකුයි තියෙනවා නේද? එකම කාබන්ට. එකම කාබන්ට ද්විත්ව බන්ධනයකුයි OH එකකුයි තියෙනවා. ඔය ද්විත්ව බන්ධන අපි කියන්නේ පුතේ නාමකරණයේදී ඊන් ENE. හරිද? ද්විත්ව බන්ධන අපි කාබනික රසායනයේදී ඊන් කාණ්ඩ කියන්නේ. OH කාණ්ඩ අපි කාබනික රසායනයේදී කියන්නේ ඕල් කාණ්ඩ. OL. හරි. එතකොට එකම කාබන්ට ඊන් එකයි ඕල් එකයි ඉන්නවා. උන් හරියට තේරුම් ගන්න. හරිද? එකම කාබන්ට ඊන් එකයි ඕල් එකයි දෙකම ඉන්නවා. ඒතර එකම කාබන්ට ඊන් එකයි ඕල් එකයි දෙකම ඉන්න නිසා මේ සංයෝගය හඳුන්වනවා ඊනෝලයක් කියලා. මෙන්න මෙයා හඳුන්වනවා මොකද්ද පුතේ? ඊනෝලයක් කියලා. මේ හැදෙන සංයෝගයේ එකම කාබන් පරමාණුවට ඊන් එකකුයි ඕල් එකකුයි ඉන්නවා. ඒතකොට ඒ නිසා තමයි මේක අපි කියන්නේ ඊනෝල් කියලා. මේක ඊනෝලයක් කියලා කියනවා. ද්විත්ව බන්ධනයකුයි OH එක. මෙහිදී ලැබෙන සංයෝගයේ එකම කාබන් පරමාණුවට ද්විත්ව බන්ධනයක් මෙතන ද්විත්ව බන්ධනයක් සහ OH කාණ්ඩයක් ද්විත්ව බන්ධනයක් සහ OH කාණ්ඩයක් ද්විත්ව බන්ධනයක් සහ OH කාණ්ඩයක් ද්විත්ව බන්ධනයකුයි OH කාණ්ඩයකුයි පවතින අතර මෙම සංයෝග ඊනෝල ලෙස හඳුන්වයි. මේවා අපි හඳුන්වනවා ඊනෝල කියලා. හරිද? මේ සංයෝග හඳුන්වනවා පුතේ ඊනෝල. මේ සංයෝග හඳුන්වනවා ඊනෝල කියලා. හරිද? එකම කාබන්ට ද්විත්ව බන්ධනයකුයි OH එකකුයි ද්විත්ව බන්ධනයකුයි OH එකකුයි තියෙනවා නම් ඒවට අපි කියනවා ඊන් එකයි ඕල් එකයි තියෙනවා. ඒ නිසා මේවා හඳුන්වනවා ඊනෝල කියලා. මේ සංයෝග ඊනෝල කියලා හඳුන්වනවා. හරිද? ඊනෝල. දැන් ඔන්න හොඳට අහගන්න. මම මේ හිමීට කියා දෙන්න මේ ටික. හරිම වැදගත් මේක. මේ ඊනෝල් කියන්නේ පුතේ රසායනිකව ඊටාම අස්ථායි. ස්වභාවයේ පවතින්නේ නැහැ. ඒ ඊනෝල් ස්වභාවයේ පවතින්නේ නැහැ. මෙයාලට ස්වභාවයේ පවතින්න බෑ. ඊටාම අස්ථායි සංයෝගයක්. දැන් මෙම ඊනෝල ඊටාම අස්ථායි වන අතර මේ ඊනෝල් කියනවා ඊටාම අස්ථායි වන අතර ස්වභාවයේ නොපවතී. ඊනෝල ස්වභාවයේ පවතින්නේ නැහැ. ඊටාම අස්ථායි. එම නිසා ඊනෝලය ප්‍රතිසංවිධානය වී එය
ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් එය ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් බවට පත්වේ. එය ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් බවට පත්වේ. ඒක ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් බවට පත්වේ. හරි. right. හොඳට අහගන්න මම මේ කියන්නේ. මේ ඊනෝලය කියන එක රසායනිකව අස්ථායි නිසා ඒක ප්‍රතිසංවිධානයක් වෙනවා කියනවා. ඔන්න මොකද්ද මේ ප්‍රතිසංවිධානය වෙනවා කියන්නේ මෙන්න මෙහෙම වෙනවා. මේක බන්ධන ටිකක් බන්ධන ස්වභාවය වෙනස් කරගන්න. මෙන්න මෙහෙම. මෙන්න මේ ඔක්සිජන්ගේ එකසර එනවා පුතේ ඔය කාබන් ඔක්සිජන් දෙන්න අතරට. එතකොට මේ ඔක්සිජන්ගේ එකසර කාබන් ඔක්සිජන් දෙන්න අතරට ආවහම හරිද? මෙතෙන්ට ආවහම මෙතෙන්ට එන්න පුළුවන් අලුතෙන් තව බන්ධනයක්. මේ ඉලෙක්ට්‍රෝන යුගලක් මෙතෙන්ට ආවහම මෙතෙන්ට එන්න පුළුවන් තව අලුතෙන් බන්ධනයක් එනවා. හරිද? ඊට පස්සේ මේ දිත්ත බන්ධනය කැඩෙනවා right? දිත්ත බන්ධනය කැඩෙනවා මේ පැත්තට. ඒතර දිත්ත බන්ධනය මේ පැත්තට කැඩෙනකොට මේ දිත්ත බන්ධනය ඉවත් වෙලා මේ දිත්ත බන්ධනය අයින් වෙනවා. හරිද? ඔන්න මේ දිත්ත බන්ධනය අයින් වෙනවා. අයින් වෙලා මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන දෙකක් එනවා. දිත්ත බන්ධනය මේ පැත්තට කැඩෙනවා කියන්නේ මේ නිල් පාට ඊතලයේ විදිහට දිත්ත බන්ධනය මේ පැත්තට කැඩෙනවා කියන්නේ දිත්ත බන්ධනය අයින් වෙලා මෙතනට ඉලෙක්ට්‍රෝන දෙකක් එනවා. right? ඊට පස්සේ වෙන්නේ ඒ ඉලෙක්ට්‍රෝන දෙක නිසා හරිද? ඔන්න ඔය විදිහ එකක් එනවා ඉස්සෙල්ලා. හරිද ළමයි? මෙන්න මේ විදිහ එකක් එනවා. ඔතෙන්ට වෙනකම් පැහැදිලිද? තේරුණාද මේක එන විදිය? ආපහු පාරක් හිමීට කියා දෙන්නම් අහගන්න. ඉස්සෙල්ලාම වෙන්නේ මේ ඒකසර යුගල එනවා මෙතෙන්ට. මේ ඒකසර යුගල කාබන් ඔක්සිජන් අතරට එනකොට කාබන් ඔක්සිජන් අතරට තව ඉලෙක්ට්‍රෝන යුගලක් එන නිසා එතෙන්ට අලුතෙන් බන්ධනයක් එනවා. සහ මේ පයි බන්ධනයේ කාබන් ගාවට මිදෙච්ච නිසා මේ ඉලෙක්ට්‍රෝන දෙක මේ පයි බන්ධනයේ තිබ්බ ඉලෙක්ට්‍රෝන දෙකම කාබන් පරමාණුව ගාවට යනවා. එතකොට මෙන්න මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන දෙකක් ඇවිල්ලා මෙතෙන්ට අලුතෙන් බන්ධනයක් ඇවිල්ලා මේ ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන දෙක කාබන් අතරට ගියපු නිසා ඔක්සිජන් පරමාණුවට ධන ආරෝපණයකුත් ඇවිල්ලා ඔන්න ඔතෙන්ට වෙනකන් තේරුණාද කියන්නේ? මෙතෙන්ට වෙනකන් තේරුණාද? හරියට තේරුම් ගන්න. මේක තමයි මෙතෙක් කල් අපි ඕගනික් වල ඉගෙන ගන්න අමාරුම ප්‍රතික්‍රියාව. හරි. ඇත්තටම අමාරුම ප්‍රතික්‍රියාව. කියන්නේ මේක අමාරු නැහැ. නමුත් මෙතෙක් කල් ඉගෙන ගත්තේ වඩා සංකීර්ණම ප්‍රතික්‍රියාව මේක විභාගෙදී වැඩිම ප්‍රමාණයක් එන්නේ මේක. ඊට පස්සේ තව ඉවර නෑ මේක. ඊට පස්සේ වෙන්නේ මෙන්න මේ ඍණාරෝපිත ස්ථාන. මේ විතර ඍණ එක්කෙනෙක් ඉන්නවනේ. මේ ඍණ එක්කෙනා මොකද කරන්නේ? මෙන්න මේ ඍණ එක්කෙනා මේ හයිඩ්‍රජන්ව ගලවලා ගන්නවා මේ බන්ධනයේ ඔක්සිජන්ගේ පැත්තට ගිහින්. මේ බන්ධනය මෙන්න මේ බන්ධනයේ ඔක්සිජන්ගේ පැත්තට යනකොට අර ඔක්සිජන්ගේ තිබ්බ ධන ස්වභාවය නැති වෙලා මේ ඍණ ආරෝපණයෙන් මේ හයිඩ්‍රජන් ගලවලා ගන්නවා. එතකොට මෙතෙන්ට හයිඩ්‍රජන් එක්කෙනා අලුතෙන් සම්බන්ධ වෙනවා. මෙන්න අවසානයේදී ලැබෙන ඵලය. right? මෙන්න අවසානයේදී ලැබෙන ඵලය. ඕක තමයි සිදුවන ප්‍රතිසංවිධානයේ වීම. right? සිදුවන ප්‍රතිසංවිධානයේ වීම මේක තමයි. පැහැදිලිද කියන එක. මේක ටිකක් සංකීර්ණයි. හිමීට කල්පනා කරලා තේරුම් ගන්න ඕනේ යාන්ත්‍රණය. මේ තියෙන යාන්ත්‍රණය. පැහැදිලිද කියන එක? යාන්ත්‍රණය. මේක මොකක්ද කියලා ඔයාලා හොඳට හිතුවොත් මෙන්න මෙතනදී ලැබිලා තියෙන සංයෝගය ඇල්ඩිහයිඩයක් ඇයි කාබොනයිල් කාබන්ට බැඳිච්ච හයිඩ්‍රජන් කෙනෙක් ඉන්න නිසා ඔයාලට ලැබිලා තියෙනවා ඇල්ඩිහයිඩ්. ලැබිලා තියෙනවා ඇල්ඩිහයිඩ්. ඒ විදිහටයි එන්නේ. පැහැදිලිද කියන එක. අන්තිම ටික ආයි කියන්න කියලා කියනවා. හරිද? අන්තිම ටික කියන්නේ ආපහු කියන්නම් මේ හැදෙන සංයෝගය තියෙනවා. ආපහු කියන්නම් මුල ඊළඟ අන්තිම ටික. හරිද? මේක හැදෙනවනේ. මෙන්න මේ ඍණාරෝපණයේ තියෙන තැන. මෙතන ඍණාරෝපණයේ තියෙනවනේ. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන්
මෙන්න මේ හයිඩ්‍රජන් ගලවලා ගන්න. මේ හයිඩ්‍රජන් ගලවලා ගන්නකොට මේ ඍණාරෝපණයෙන් හයිඩ්‍රජන් ගලවලා ගන්නකොට පුතේ හයිඩ්‍රජන් ගිහින් බැඳෙනවා මේ ඍණාරෝපණයේ තියෙන තැනට. හයිඩ්‍රජන් ඍණාරෝපණයේ තියෙන තැනට ගිහින් බැඳෙනකොට මේ OH බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙක ඔක්සිජන්ට දීලා ඔක්සිජන් මත තියෙන ධන ස්වභාවය නැති වෙනවා. ඔච්චරයි. ඕක තමයි වෙන ටික. පැහැදිලිද කියන එක? right. යන්න. ඊනෝලය ප්‍රතිසංවිධානය වීමෙන් පසු ඊනෝලය ප්‍රතිසංවිධානය වූ පසු එය ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් බවට පත්වේ. ඊනෝලය ප්‍රතිසංවිධානය වුණාට පස්සේ ඒක ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් බවට පත්වේ. ඊනෝලය ප්‍රතිසංවිධානය වුණු පසු එය ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් බවට පත්වේ. මේක විශේෂම දේ මතක තියාගන්න. right? විශේෂම දේ තමයි C2H2 මෙන්න මෙයාගෙන් ලැබෙන්නේ ඇල්ඩිහයිඩයක් අනිවාර්යයෙන්. C2H2 වලින් ලැබෙන්නේ ඇල්ඩිහයිඩයක්. අපි ඉස්සරහට කතා කරමු ඇයි කියලා. යන්නේ යටින් තරුවක් දාලා C2H2 සජලනයෙන් අනිවාර්යයෙන්ම ලැබෙනුයේ ඇල්ඩිහයිඩයකි. right. මේක ඇඳ ගන්නකො. හරිද ලියා ගන්න ඕක.
डिल सल्फ्यूरिक කියන්නේ තනුක සල්ෆියුරික් ඈ. right ඔය තියන්නේ C2H2 හරිද C2H2 නම් සජලනය කරොත් අනිවාර්යයෙන්ම ලැබෙන්නේ ඇල්ඩිහයිඩයක්. ඒකේ දෙකක් නැහැ. C2H2 හරිද හැමතිස්සෙම ඊතලේ පටන් ගන්න ඍණාරෝපණයෙන්ද. ඒ කියන්නේ ඊතලෙන් පෙන්වන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන ගලන දිශාවනේ. එතකොට ඊතලයක් පටන් ගන්න ඕනේ එක්ක එකසර යුගලකින්. එහෙම නැත්නම් ඍණාරෝපණයකින් එහෙම පටන් ගන්න ඕනේ. හරිද? අනිවාර්යයෙන්ම එහෙමයි වෙන්න ඕනේ. උෂ්ණත්වය ඊගාට අහන උෂ්ණත්වයේ දක්වන එක අනිවාර්යයිද? නෑ අනිවාර්ය නෑ. රත් කිරීම කියලා විතරක් තිබ්බත් හොඳටම ප්‍රමාණවත්. හරිද? රත් කිරීම කියලා විතරක් තිබ්බත් හොඳටම ප්‍රමාණවත්. right? ඊතල පටන් ගන්න එක ගැන කිව්වොත් මේ ඊතල පටන් ගන්න තැන් අපි කතා කරොත් එක්ක මෙහෙම පයි බන්ධනය. මෙතන තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක්. මෙතනත් ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මේ ඍණාරෝපණය කියන්නේ එතනත් ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. කොහොම හරි ඊතලයේ කියන්නේ ඉලෙක්ට්‍රෝන යනවා කියලායි වෙන්නේ. ඉලෙක්ට්‍රෝන මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. ඒකයි අදහස. ඉලෙක්ට්‍රෝන මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. right? මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. ඒකයි ඔය පෙන්නන්නේ. හරි ඉලෙක්ට්‍රෝන මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. ඒකයි ඔය පෙන්නන්නේ. හරි ඊතල වලින් පෙන්නන්නේ හැමතිස්සෙම මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන යනවා. දැන් ධන වල ඉඳන් එන්න බෑ කොහෙටවත් ඊතල. ඒ ධන කියන්නේ ඉලෙක්ට්‍රෝන උණයින් එතන ඉඳන් ඉලෙක්ට්‍රෝන යන්නේ නැහැ කොහෙටවත්. ඒක මතක තියාගන්න. right? ඔය අපි කතා කරේ C2H2. හැබැයි මතක තියාගන්න පුතේ C2H2 ඇර අනෙක් සියලුම ඇල්කයින සජලනය කරුත් ලැබෙන්නේ කීටෝන විතරයි. C2H2 ඇර ඒ කියන්නේ කාබන් දෙකේ ඇල්කයිනේ ඇර අනෙක් සියලුම ඇල්කයින සජලනය කරුත් ලැබෙන්නේ කීටෝනයක් ලැබෙනවා. හරි අනෙක් සියලුම ඇල්කයින සජලනයෙන් ලැබෙන්නේ පුතේ කීටෝනයක් මතක තියාගන්න. right? අපි යටින් ලියලා බලමු දැන් C2H2 හැර C2H2 හැර අනෙක් සියලුම ඇල්කයින අනෙක් සියලුම ඇල්කයින සජලනයේදී අනෙක් සියලුම ඇල්කයින සජලනයේදී කීටෝන පමණක් ලැබේ. හරිද? C2H2 හැර අනෙක් සියලුම ඇල්කයින සජලනයේදී කීටෝන විතරයි ලැබෙන්නේ. ඇයි එහෙම වෙන්න හේතුව? දැන් ඔයාලා හිතන්න පුතේ මේ සංයෝගය සජලනය කරනවා කියන. හරිද? මේ සංයෝගය සජලනය කරනවා කියලා හිතන්න. අපි හිතමුකෝ මේක එක කාබන් පරමාණුව මේක දෙක කාබන් පරමාණුව කියලා. මේක සජලනය කරද්දී ජලාණු ආකලනයේදී කොතෙන්ටද H එක එන්නේ කොතෙන්ටද OH එක එන්නේ? කොතෙන්ටද H එන්නේ කොතෙන්ටද OH එන්නේ? එක කියන එකටද දෙක කියන එකටද අපි OH එක එන්නේ කොතෙන්ටද කියමු? OH එක එන්නේ එක කියන එකටද දෙක කියන එකටද OH එන්නේ? OH එක එන්නේ OH එන්නේ කොතෙන්ටද? කියන්න බලන්න. මැසේජ් කරන්න බලන්න ඕන. OH එන්නේ කොතෙන්ද?
OH එන්නේ කොතෙන්ද? තාම දෙන්නයි reply කරේ. ඒ දෙන්න හරි උත්තරේ. right good හොඳයි හරි OH එන්නේ දෙක කියන එකට නේ මොකද හයිඩ්‍රජන් එන්නේ හයිඩ්‍රජන් වැඩි තැනටනේ ඒ කියන්නේ ත්‍රිමාණ අවිරතාවයේ අඩු තැනටනේ ඒතර හයිඩ්‍රජන් වැඩි තැන ඒවා ත්‍රිමාණ අවිරතාවයේ අඩු තැන තමයි එක කියන තැනට H එක ඇවිල්ලා දෙක කියන තැනට තමයි OH එක. ඒතර දෙක හැමතිස්සෙම OH එක එන්නේ අතුලට නිසා ඒක ප්‍රතිසංවිධානයෙන් අනිවාර්යෙන් වෙන්නේ මොකද්ද පුතේ අර විදියට ගත්තොත් කීටෝනයක් එන්නේ. දැන් ඇල්ඩිහයිඩයක් එන්න විදිහක් ඇත්තෙම නෑ මේ නිසා. මේ නිසා අපි කියන ඇල්ඩිහයිඩයක් එන්න විදිහක් ඇත්තෙම නැහැ. අනිවාර්යෙන් වෙන්න ඕනේ කීටෝනයක් පමණයි. තේරුණා නේද? කීටෝනයක් පමණයි එන්න ඕනේ. right? හරි. අපි උදාහරණ කියලා මේක ලියාගමු. මේකෙන් පැහැදිලි. සියලුම ඇල්කයින සජනනෙන් ලැබෙන්නේ කීටෝනයක්. C2H2 වලින් විතරයි ඇල්ඩිහයිඩ් එන්නේ. ලියාගන්න. right? මනින් අඳ ගන්න ළමයි වෙලා ගන්න එපා.
ඇඳගෙන ඉවරද? හරිද පුතේ? ලියාගෙන ඉවරද? තව ලියන අය ඉන්නවද? ලියාගෙන ඉවරද? දැන් මේකේ වැදගත්ම දේ තමයි ප්‍රතික්‍රියා ලියන එක. හැමෝම මම මෙන්න මේ ටික තමයි තේරුම් ගන්න. මේ යාන්ත්‍රණය වෙන විදිය තරම් තේරුම් නැති වුණාට ගැටලුවක් නැහැ. හැබැයි මේකේ ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. මෙන්න මං කියා දෙන්න. හොඳට අහගන්න. C2H2 නම් කිසි කරදරයක් නැහැ. මේකේ එක කියන කාබන් හරි දෙක කියන කාබන් හරි දෙන්නේ ඕනම කෙනෙකුට එක කාබන් කෙනෙකුට දිත්ත බන්ධන ඔක්සිජන් ලැබිලා right එක කාබන් කෙනෙකුට දිත්ත බන්ධන ඔක්සිජන් ලැබිලා අනිත් කාබන්ට H දෙකක් එනවා. හරිද? එක කාබන් කෙනෙකුට දිත්ත බන්ධන ඔක්සිජනුයි අනිත් කාබන්ට H දෙකයි. එතන H දෙකයි. මෙතන H එකක් තිබ්බා. තව H දෙකක් ආපු නිසා තමයි මෙතන H තුනක් උනේ. දෙවෙනි එක ගන්නකො. දෙවෙනි එකේ ඉඳන් තමයි මේ කතාව වෙනස් වෙන්නේ. මෙන්න එක කියන කාබන් දෙක කියන කාබන්. දැන් මේකෙදි වෙන්නේ සජලනයේදී වෙන්නේ හොඳට අහගන්න. දැන් තමයි වැදගත්ම ටික. මේක තමයි හරියටම 100%ක් තේරුම් ගන්න ඕනේ. සජලනයේදී මේ ප්‍රතිකාරක ටික අපි දානවා. එතකොට වෙන්නේ කාබන් පරමාණු දෙකෙන් එක කාබන් කෙනෙකුට හයිඩ්‍රජන් දෙකක් එනවා අනිත් කාබන්ට ද්විත්ව බන්ධන ඔක්සිජන් කෙනෙක් එනවා. එහෙමයි වෙන්නේ. ඔය ත්‍රිත්ව බන්ධනයේ තියෙන කාබන් දෙන්නගෙන් එක කාබන් කෙනෙකුට හයිඩ්‍රජන්ම දෙන්නෙක් එනවා. අනිත් කාබන්ට ද්විත්ව බන්ධනයකින් ඔක්සිජන් වෙනවා. එහෙමයි වෙන්නේ. එතකොට හයිඩ්‍රජන් වෙන්න ඕන කොහෙටද? අපි දන්නවා ඉතින් සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් සම්බන්ධ වෙන විදිය හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ හයිඩ්‍රජන් වැඩි වෙන විදිහකට කිව්වොත් ත්‍රිමාන අවිරතාවය අඩු. ඒකයි සුපුරුදු නීතිය. එහෙනම් මට කියන්න මේකේ හයිඩ්‍රජන් එන්න ඕන එක කියන තැනටද දෙක කියන තැනටද හයිඩ්‍රජන් එන්න ඕන? හයිඩ්‍රජන් එන්න ඕන එක කියන තැනටද දෙක කියන තැනටද? එක කියන තැනට. මොකද හයිඩ්‍රජන් කියන එක එන්න ඕනේ අනිවාර්යයෙන්ම එක කියන තැනට. මොකද හේතුව එතන තමයි හයිඩ්‍රජන් වැඩි. එහෙම නැත්නම් ත්‍රිමාන අවිරතාවය අඩු. ඒ නිසා එක කියන කාබන්ට හයිඩ්‍රජන් දෙන්න ඇවිල්ලා දෙක කියන කාබන්ට ද්විත්ව බන්ධන ඔක්සිජන් ඇවිල්ලා තියෙනවා. එක කියන කාබන්ට හයිඩ්‍රජන් දෙන්නෙක් ඇවිල්ලා තියෙනවා. මෙතනත් අපි ලිව්වොත් මේක එක නම් මේක දෙක නම් දැන් හයිඩ්‍රජන් දැන් මේක සමමිතිකයිනේ ප්‍රශ්නයක් නෑ. වම් පැත්තත් සමානයි දකුණු පැත්තත් සමානයි නිසා කවුරු හරි කාබන් කෙනෙකුට ද්විත්ව බන්ධන ඔක්සිජන් ඇවිල්ලා අනිත් කාබන්ට H2 එනවා. ඕක මාරු වෙලා වෙන්න පුළුවන්. දැන් මම ඇඳලා තියෙන්නේ එක කියන කාබන්ට ඔක්සිජන් ඇවිල්ලා දෙක කියන කාබන්ට හයිඩ්‍රජන් දෙක. අනිත් පැත්තට එන්න පුළුවන්. එක කියන කාබන්ට හයිඩ්‍රජන් දෙක ඇවිල්ලා දෙක කියන කාබන් ද්විත්ව බන්ධන ඔක්සිජන් ආවත් ඕකම තමයි. මොකද ඕක 180ක් හැරෙව්වහම එකම අණුව ලැබෙනවා. ඊට පස්සේ මෙන්න මේ දෙවෙනි අන්තිම උදාහරණය 1 2
දැන් ඔයාලා මොකක්ද හිතන්නේ? හයිඩ්‍රජන් එන්න ඕනේ කොයි කාබන්ද? එක කියන කාබන්ටද දෙක කියන කාබන්ටද හයිඩ්‍රජන් දෙන්න ඉන්න ඕනේ. ටක්ගාල කියන්න. right good නියමයි. හැමෝගෙම හරි. හයිඩ්‍රජන් එන්න ඕනේ දෙක කියන කාබන්ට. මේ හයිඩ්‍රජන් එන්න ඕනේ දෙක කියන කාබන්ට. එක කියන කාබන්ට තමයි ඔක්සිජන්. මොකද දෙක කියන කාබන් තමයි එතන නම් දෙපැත්තේම හයිඩ්‍රජන් නැති වුණාට ත්‍රිමාණ අවීරතාවය අඩු. හයිඩ්‍රජන් වැඩි ත්‍රිමාණ අවීරතාවය අඩු. ওই විදිහට ඒක. උදාහරණ කියලා මේ ටික ලියාගන්න. උදාහරණ කියලා ඔය ටික ලියන්න. හරිද ළමයි? ඉක්මනින් ලියන්න. අවසාන එක ආපු විදිය ටිකක් පැහැදිලි කරන්න. අවසාන එක ආපු විදිහ ආපහු පැහැදිලි කරන්න කියලා කියනවා. ආපහු පැහැදිලි කරන්න චුට්ටක්. මොකද්ද? දැන් මේ එක කියන කාබන් මේ තියෙන්නේ දෙක කියන කාබන්. අපි ඉගෙනගෙන තියෙන දේ තමයි හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ හයිඩ්‍රජන් වැඩි. වෙන විදිහකට කිව්වොත් ත්‍රිමාණ විරතාවය අඩු. එතකොට මේ එක කියන කාබන්ට බෙදලා තියෙනවා ලොකු කාණ්ඩයක්. දෙක කියන කාබන්ට බෙදලා තියෙන්නේ චූටි කාණ්ඩයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්න ඕනේ ත්‍රිමාණ විරතාවය අඩු තැනට. ඒ කියන්නේ හයිඩ්‍රජන් වැඩි තැනට. ඒ කියන්නේ දෙක කියන තැනට සම්බන්ධ වෙන්න ඕනේ. එච්චරයි. දැන් මේක මම මේ කියා දෙන්නේ බොහොම වේගෙන්. මේවා ඊටාම සරලව හිමින්ම කියා දීලා තියෙන්නේ ඇල්කීන වලදී. මේවා තේරෙන්නේ නැත්නම් ඔයාලට කරුණා කරලා ඇල්කීන බලන්න. ඇල්කීන වල තමයි මේවා ලස්සනට කියා දීලා තියෙන්නේ. right? චූටි පරිවර්තනයක් විනාඩි 10ක් 15ක් දෙන්නම් ඉක්මනින් කරමු. හරිනේ නැත්නම් පරිවර්තන ගෙදරින් කරන්නම 100ට 100ක් දීලා ඕගනික් කරන්න බෑ. චූටි පරිවර්තනයක් ඉක්මනින් කරන්න විනාඩි 10ක් 15ක් දෙන්නම් ඉක්මනින් පරිවර්තනය කරමු. කරලා ටෙලිග්‍රෑම් එකට හරි WhatsApp එකට හරි ඕන එකකට එවන්න. ලියා ගත්තේ නෑනේ. right ලියා ගන්නටක් ගන්න.
right අපි ඔබ උත්තර බලමු කීප දෙනෙක් වෙලා තියෙනවා WhatsApp එකටයි Telegram එකටයි දෙකටම මේක අපි බලමු SCL දැම්මා මධ්‍යසාරකයේ උච්ච කරත් කරා මැංගනේට් ශාරීය දැම්මා සාන්ද්‍ර සල්ෆියුරික් කරත් කරා ක්ලෙමන්සන් ඔක්සිහරණය ක්ලෙමන්සන් ඔක්සිහරණය කරා ඊට පස්සේ ජීදන රයිට් හරි මේක හරි පොඩ්ඩක් එළියලා තියෙන එක පැහැදිලි නෑ සයුනි හරි පුතේ ඒවල තියෙන උත්තරේ රයිට් සයුනි හරි උපේක ඊට පස්සේ ක්ලෙමන්සන් HBr මධ්‍යසාරකයේ HBr2 මධ්‍යසාරකයේ රයිට් හරි ඒකත් හරි කෝකිලානේ කෝකිලා හරි සයුනි මේක ලියාගෙන හරිද මේ සංයෝගය පොඩි අඩුවක් තියෙනව නේද කොහේ හරි ලියාගත්ත එකේ සයුනි අර CH3 එකක් මෙන්න මෙතන තියෙනව නේද ඒක ලියාගෙන නැහැ නේද මෙන්න මෙතන CH3 එකක් ලියාගෙන අඩුයි නේද මෙන්න මෙතන CH3 එක හරි ඒක අඩු වෙන්නේ නේද දැන් මේ හැමතැනම ලියාගෙන යන්නේ මේ හැමතැනම චුට්ටක් ඒක හදාගන්න ඒක පරිවර්තනයේට වෙන ආයක පේනුනේ නේද හරිද ඒක ස්ක්‍රීන් එකේ පෙවුන්නේ නැද්ද ඔයාලට මේක දාපු එක මේක අර උඩ ටූල් එක හින්දා පෙවුන්නේ නේද මෙන්න මෙතන CH3 එකක් තියෙනවා ටූල් එක උඩ හින්දා පෙවුන්නේ නේද right ඊට පස්සේ විරංග Clemenson, SCL, මධ්‍යසාරකයේ KOH, permanganate ශාරීය, සාන්ද්‍ර සල්ෆියුරික් සජලනය. විරංග හරි. මනුල, Clemenson, SCL, මධ්‍යසාරකයේ KOH, Br2, මධ්‍යසාරකයේ KOH, ඉච්චිදරක සල්ෆියුරික් මනුල හරි. සවින්ද එතකොට නමත් එක්ක එවන්න ඕනේ නැත්තම් දන්නේ නැහනේ සවින් හරි හරි සවින් හරි මං ඉතින් මට පේන්න තියෙන නමෙන් මං කිව්වා WhatsApp එකටත් එවලා තියෙනවා ගොඩක් මනුල එවලා තියෙනවා මනුල එවුවන්නේ නේද මේක රයිට් අබසර sand sulfuric Clemenson sand sulfuric permanganate ශාරීය sand sulfuric එච්චිදා දෙක පබසර හරි ඒක බලන්න යනකොට රිලීට් කරා කවුද Clemenson HBr මධ්‍යසාරකයේ HBr2 මධ්‍යසාරකයේ හරි කවුද ශිහාර හරි Clemenson HBr KOH Br2 CCO මධ්‍යසාරකයේ හරි චූලක හරි Clemenson
HBr මධ්‍යසාරකේවච් BR2 මධ්‍යසාරකේවච් කවුද පසිඳු හරි Remanson HCl මධ්‍යසාරකේවච් BR2 මධ්‍යසාරකේවච් right හරි කවුද කවිඳු හරි තව ඒවල තියෙනවා ගොඩක් අය හරිද තව ඒවල තියෙනවා ගොඩක් අය මම බලන්න හිමීට හරි නේද පුළුවන් තරම් බැලුවා ඒවා එවන්න තව එවපු නැති කට්ටියත් මේක එවන්න හරිද එවපු නැති කට්ටියත් එවන්න යාළුවගේ උත්තරත් බලන්න මේ විදිහට තියෙන්නේ හරි ලේසි විවිධ ක්‍රම වලට එවුවා හැබැයි ඒකයි සතුට එකම ක්‍රමය නෙමෙයි ළමයි විවිධ ක්‍රම වලට පරිවර්තනය කළා ඒක තමයි එකම පරිවර්තනය කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා හරි උත්තරේ මම ඔයාලට ලොකු වෙලාවක් තිබ්බේ නැහැ රයිට් ඔයාලා කරලා පරිවර්තනය කරලා එවන්න ගොඩක් ළමයි මම හිතන්නේ ළමයි 10ක් 15ක් විතර මේ වෙනකොට එවුවා එයාලගේ උප පරිවර්තන හරි හොඳයි නිවැරදි රයිට් අපි ඉදිරියට යමු මෙන්න මේ විශේෂ කාරණා දැන් ඇල්කීනත් ඇල්කයිනත් දෙකම ඉලෙක්ට්‍රෝපිලික ආකලන ප්‍රතික්‍රියාවන් පෙන්නනවා ඇල්කීන ඇල්කයින දෙකම ඉලෙක්ට්‍රෝපිලික ආකලන ප්‍රතික්‍රියා පෙන්නුවට මතක තියාගන්න ඇල්කීන වලට වඩා ඇල්කයින වල ඉලෙක්ට්‍රෝපිලික ආකලන ප්‍රතික්‍රියාශීලීත්වය කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩුයි ප්‍රතික්‍රියාශීලීත්වය හරි නේද ඇල්කයින වල අඩුයි ඒකයි මේ කියන්නේ රයිට් ඇල්කයින වල අඩුයි ප්‍රතික්‍රියාශීලීත්වය රයිට් ඇල්කයින වල ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයි ඇල්කයින වල තමයි අඩු හරි නේද ඇල්කීන වල නෙමෙයි ඇල්කයින වල අඩු ඔන්න ඕක මතක තියාගන්න බහුවර්ණ වලට හරිම වැදගත් මොකද හේතුව අර ඇල්කයින වලදී තියෙන ත්‍රිත්ව බන්ධනයේ බන්ධන දිග අඩුයි බන්ධන දිග අඩු නිසා බන්ධන ශක්තිය වැඩි වීම තමයි හේතුව වෙන්නේ රයිට් ඕක විශේෂ කාරණාවක් යටින් තරු පහක් විතර දාලා ලියාගමු ඒ තරම් වැදගත් කියන්න ඇල්කීන මෙන්ම ඇල්කයිනද ඇල්කීන මෙන්ම ඇල්කයිනද ඉලෙක්ට්‍රෝපිලික ආකලන ප්‍රතික්‍රියාවන් පෙන්වයි ඇල්කීනයි ඇල්කයිනයි දෙකම ඉලෙක්ට්‍රෝපිලික ආකලන ප්‍රතික්‍රියාවන් පෙන්වනවා ඇල්කීන මෙන්ම ඇල්කයිනද ඉලෙක්ට්‍රෝපිලික ආකලන ප්‍රතික්‍රියාවන් පෙන්වයි ඇල්කීන මෙන්ම ඇල්කයිනද ඉලෙක්ට්‍රෝපිලික ආකලන ප්‍රතික්‍රියාවන් පෙන්වයි නමුත් ඇල්කීන වලට වඩා ඇල්කීන වලට වඩා ඇල්කයින වල ඇල්කීන වලට වඩා ඇල්කයින වල ත්‍රිත්ව බන්ධනයේ කාබන් කාබන් බන්ධන දිග මෙන්න මේක right කාබන් කාබන් බන්ධන දිග කාබන් කාබන් බන්ධන දිග කුඩා වීමෙන් කාබන් කාබන් බන්ධන දිග කුඩා වීමෙන් එහි පයි බන්ධනවල බන්ධන ශක්තිය වැඩි වී එහි පයි බන්ධනවල බන්ධන ශක්තිය වැඩි වී
බන්ධන බිඳීමට අපහසු වීමයි. පයි බන්ධන වල බන්ධන ශක්තිය වැඩි වෙලා පයි බන්ධන බිඳීම අපහසු වෙනවා. හරිද? බන්ධන දිග අඩු වෙනකොට හරිද? බන්ධන දිග අඩු වෙනකොට බන්ධන ශක්තිය වැඩි වෙනවා. ඒතර බන්ධන බිඳීමට අපහසු වෙලා බන්ධන ශක්තිය වැඩි වෙනවා. ඒකයි හේතුව. රයිට්? ඒකයි හේතුව. හොඳයි. අපි ඉස්සරහට යමු. මෙන්න ඇල්කයින වල ප්‍රතික්‍රියාවල විශේෂ ප්‍රතික්‍රියා කිහිපයකට අපි ඊගාවට යන්නේ. ඇල්කයින හඳුනා ගැනීමේ ප්‍රතික්‍රියා මාතෘකාව ලියන්න. ඇල්කයින හඳුනා ගැනීමේ ප්‍රතික්‍රියා. ඇල්කයින හඳුනා ගැනීමේ ප්‍රතික්‍රියා. ඇල්කයින හඳුනා ගැනීමේ ප්‍රතික්‍රියා කියන ඒකේ පළවෙනි එක දෙක නෙමෙයි මේක එකනේ ශාරීය පොටෑසියම් පර්මැංගනේට් විවරණ කර කළුදුඹුරු MnO2 අවක්ෂේපයේ සෑදීම. මේකත් බේය පරීක්ෂණය. ශාරීය පොටෑසියම් පර්මැංගනේට් විවරණ කර කළුදුඹුරු MnO2 අවක්ෂේපයේ සෑදීම. මේක බේය පරීක්ෂණය. දැන් මේ ඇල්කීන වගේ ඇල්කීනත් මේ පරීක්ෂණයට මේ විදිහටම පිළිතුරු දුන්නා. මතක තියාගන්න පුතේ ඇල්කයිනත් ශාරීය පොටෑසියම් පර්මැංගනේට් එක ප්‍රතික්‍රියා කරනවා. හැබැයි එතනදී මේ හැදෙන එක චුට්ටක් හරියට තේරුම් ගන්න ඕනේ. මේ මෙතන OH 4ක් තියෙන එකක් එකපාර හැදෙනවා. මේක අස්ථායි නිසා මේක පවතින්නේ නැහැ. මෙයා එකපාර මේක හැදෙනවා. මොකද මේක හැදෙනවා කියන්නේ මේ ත්‍රිත්ව බන්ධනයේ තියෙන කාබන් දෙන්නට ද්විත්ව බන්ධන ඔක්සිජන් දෙන්නෙක් කියන එකයි වෙන්නේ. ත්‍රිත්ව බන්ධනයේ තියෙන කාබන්ට එකපාරම ද්විත්ව බන්ධන ඔක්සිජන් දෙන්නෙක් කියනවා. මෙහෙම එක්කෙනෙක් පවතින්නේ නැහැ හොඳේ. මෙහෙම එක්කෙනෙක් පවතින්නේ නැහැ. නමුත් මෙහෙම එකක් කරහා තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒකත් මතක තියාගන්න. සියලුම ඇල්කයින ශාරීය පොටෑසියම් පර්මැංගනේට් සමග ශාරීය පොටෑසියම් පර්මැංගනේට් මගින් ඔක්සිකරණය වේ. එම නිසා එහි දම්පැහැය අවර්ණ වන අතර දම්පාට අවර්ණ වෙනවා. එහි දම්පැහැය අවර්ණ වන අතර කළුදුඹුරු මැංගනීස් ඩයොක්සයිඩ් අවක්ෂේපයක්ද ලැබේ. දම්පාට අවර්ණ වෙනවා සහ කළුදුඹුරු මැංගනීස් ඩයොක්සයිඩ් අවක්ෂේපයක් ලැබෙනවා. දම්පාට අවර්ණ වෙනවා සහ කළුදුඹුරු මැංගනීස් ඩයොක්සයිඩ් අවක්ෂේපයක් ලැබෙනවා. කළුදුඹුරු මැංගනීස් ඩයොක්සයිඩ් අවක්ෂේපයක් ලැබෙනවා. right මෙතන මේ ද්විත්ව බන්ධන ඔක්සිජන් තියෙන එක වෙන්න වැඩිපුර පොටෑසියම් පර්මැංගනේට් ඕනේද කියලා අහනවා. නෑ එහෙම අවශ්‍ය වෙන්නේ නෑ. පර්මැංගනේට් ශාරීය දාපු ගාම කෙලින්ම මේ අවසාන ඵලය කෙලින්ම ලැබෙනවා. මෙයා කෙලින්ම ලැබෙනවා. වැඩිපුර අවශ්‍යතාවයක් නෑ. වැඩිපුර තියෙන්න ඕනේ නෑ. කෙලින් වෙනවා. මොකද හේතුව මේ හැදෙන එක්කෙනා අස්ථායි එක්කෙනෙක් එයා පවතින්නේ නෑ.
නේද? තවදුරටත් පර්මැංගනේට් ඕනේ නැහැ දෙවෙනි පියවර වෙන්න. මේක අස්ථායි කෙරේ. මෙයා තමයි හැදෙන්නේ. ඇත්තට ඔය දැන් ඔයාලා ලියද්දි මේක ලියන්න එපා හොඳ. ඔයාලා ලියන්න ඕනේ මෙයා. හරිද? මම මේ අස්ථායි කෙරේ කරහා වෙනවා කියලා පෙන්නන්න විතරයි මේක දුන්නේ. නැත්තම් ඔයාලා මේක ලියන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේක තමයි ලියන්න ඕනේ. මේක ලිව්වොත් වැරදි. මේක තමයි ලියන්න ඕනේ. පැහැදිලිද කියන එක? ලියාගන්න. හරිද ළමයි ලියාගත්තද? ලියාගත්තද පුතේ? හරි. එතකොට දැන් ඔය ඇල්කයින හඳුනා ගැනීම ඊගාවට ලියන්න දෙවෙනි එක සියලුම ඇල්කයින ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් වල දම්පැහැය ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් වල දම්පැහැය ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් වල දම්පැහැය නැති කරමින් ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් වල දම්පැහැය අවර්ණ කරමින් එහෙම ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් වල දම්පැහැය අවර්ණ කරමින් ඒ සමගද ප්‍රතික්‍රියා කරයි. ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. හරි නේද? ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. ඒකේ දම් පාට නැති කරනවා. ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. රයිට්? ඒ දම් පාටත් නැති කරනවා. ඒක ඒ විදිහටම වෙනවා. තවත් එකක් ලියන්නම් තුන්වෙනි එකත් ලියාගන්න මේක ප්‍රතික්‍රියාවලදී දුන්නා නමුත් මේක හඳුනා ගැනීමක් විදිහට වෙනම ලියමු මේක තුන්වෙනි එක කියලා ලියාගන්න. මොකද සියලුම ඇල්කයින බ්‍රෝමීන් දියර සමගද ප්‍රතික්‍රියා කරන අතර බ්‍රෝමීන් දියර සමගද ප්‍රතික්‍රියා කරන අතර එම නිසා බ්‍රෝමීන් දියරවල දුමුරු පැහැය
බ්‍රෝමීන් දියරවල දුබුරු පැහැය අවර්ණ කිරීමෙන් බ්‍රෝමීන් දියරවල දුබුරු පැහැය අවර්ණ කිරීමෙන් ද ඇල්කයින හඳුනාගත හැක. right. එතකොට ඔන්න ඔය විදිහට ඇල්කයින හඳුනා ගැනීමට ක්‍රම තුනක් තියෙනවා. එකක් ඇවිල්ලා ශාරීය පොටෑසියම් පර්මැංගනේට් විවරණ කරනවා, ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් විවරණ කරනවා, බ්‍රෝමීන් දියර විවරණ කරනවා. හැබැයි මතක තියාගන්න ඔය පරීක්ෂණ තුනම ඇල්කීන වලටත් අදාළයි. ඒ නිසා බ්‍රෝමීන් දියර විවරණ කරා කියලා ඒක ඇල්කීනයක්ද ඇල්කයිනයක්ද කියලා කියන්න බෑ. ඒකට වෙන පරීක්ෂණයක් කරන්න ඕනේ. හැබැයි ඇල්කීනයක් හෝ ඇල්කයිනයක් කියලා දැනට කියන්න පුළුවන්. හරි නේද? නැත්නම් ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් විවරණ කරාම මේක ඇල්කීනයක් හෝ ඇල්කයිනයක් වෙන්න පුළුවන්. තව වෙන්න පුළුවන් ඒවත් ඉස්සරහට තියෙනවා. තව ඉගෙන ගන්න. දැනට මම මේ කියන්නේ. බේයගේ පරීක්ෂණේ ශාරීය පොටෑසියම් පර්මැංගනේට් විවරණ කළා මැංගනීස් ඩයොක්සයිඩ් කළු දුඹුරු අවක්ෂේපයක් ලැබුණාම ඒක ඇල්කීනයක් වෙන්නත් පුළුවන් ඇල්කයිනයක් වෙන්නත් පුළුවන්. ඒක ඇල්කීනයක්ද ඇල්කයිනයක්ද කියලා අඳුර ගන්න තව මොන හරි පරීක්ෂණ කරන්න වෙනවා. ඉවරයක් නෑ එතන. තේරෙනවද මම මේ කියන එක? right? තේරෙනව නේද පුතේ? හරි. ඔන්න මතක තියාගන්න. right? අපි යමු ඊගාව මාතෘකාවට. ලියන්න මාතෘකාව ආන්තික ඇල්කයින එහෙම නැත්නම් අග්‍රස්ත ඇල්කයින. ආන්තික ඇල්කයින නැත්නම් අග්‍රස්ත ඇල්කයින. right. ආන්තික ඇල්කයින නැත්නම් අග්‍රස්ත ඇල්කයින. මොනවද මේ අග්‍රස්ත ඇල්කයින කියන්නේ? ගොඩාක් වැදගත් තියරි කොටසක් දැන් මේක යටතේ කතා කරන්න යන්නේ. මේ හිටපු ළමයි 3 දෙනෙක් විතර ගිහිල්ලා. හරිද? ඉතාලම වැදගත් කොටසක් හැමෝම හොඳ අවධානයෙන් අහගන්න. දැන් අතන අද දවසේ කරපු ඔක්කොම ගත්තාම හොඳ අවධානයෙන් අහගත යුතු හොඳ තියරි කොටස් ටිකක් තමයි කරේ. හරිද? එහෙනම් ටිකක් වැඩිපුර අවධානයෙන් මේව අහගන්න ඕනේ. right? මොනවද මේ ආන්තික ඇල්කයින එහෙම නැත්නම් අග්‍රස්ත ඇල්කයින කියලා කියන්නේ? අපි කියනවා පුතේ ඇල්කයිනයක කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනය දාමයේ කෙරවලක තියෙනවා නම් ඒවට අපි කියනවා අග්‍රස්ත ඇල්කයින කියලා. හරි නේද? බලන්න මේ කෙරවලක දාමයේ කෙරවලින් තමයි මේ ත්‍රිත්ව බන්ධනය තියෙන්නේ. ඒවට අපි කියනවා අග්‍රස්ත ඇල්කයින. කෙරවලකින් තියෙන්නේ. හරිද? දාමයේ කොහේ හරි මැද නෙමෙයි. දැන් මෙහෙම නැහැ. දැන් මේක අග්‍රස්ත ඇල්කයිනයක් නෙවෙයි. දැන් මෙහෙම වුණොත් ත්‍රිත්ව බන්ධනයේ මැද තියෙන කෙරවලක නැහැ. එතකොට මෙයා අග්‍රස්ත ඇල්කයිනයක් නෙවෙයි. එහෙම. තේරුණේ? දාමයේ කෙරවලක තියෙන්න ඕනේ. එතකොට ඒක අපි කියනවා අග්‍රස්ත ඇල්කයිනයක් කියලා කියන්න. යම්කිසි ඇල්කයිනයක කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනය ඒ කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනය කියද්දී ඔයාලට මෙහෙම ලියන්න. කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනය දාමයේ කෙරවලක පවතී නම්
දාමේ කෙරවලක පවතී නම් එය අග්‍රස්ත ඇල්කයිනයක් වේ. අග්‍රස්ත ඇල්කයිනයක් වේ. right ලියාගත්ත නේද මේ ටික right එතකොට ත්‍රිත්ව බන්ධනයේ කෙරවලක තියෙනවා නම් අපි ඒවට කියනවා අග්‍රස්ත ඇල්කයින් මේ ඇයි මේ අග්‍රස්ත ඇල්කයින ගැන මෙච්චර විශේෂයෙන් කතා කරන්න හේතුව තමා පුතේ මේ අග්‍රස්ත ඇල්කයින වල තියෙන විශේෂත්වයක් තමා එයාගේ මේ ත්‍රිත්ව බන්ධනයේ තියෙන අනිත් ඇල්කයින වගේ නෙවෙයි right අනිත් ඇල්කයින වගේ නෙමෙයි එයාගේ පුතේ මෙන්න මේ ත්‍රිත්ව බන්ධනයේ තියෙන කාබන්ට කෙලින්ම බැඳිලා තියෙන හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා මේ ත්‍රිත්ව බන්ධනයේ තියෙන කාබන්ට කෙලින්ම බැඳිච්ච. දැන් මම අර කලින් උදාහරණය ගත්තාම CH3C ත්‍රිත්ව බන්ධන CH3 ගන්නකො. දැන් මේකේ ත්‍රිත්ව බන්ධනයේ මැද තියෙන නිසා මේකේ මේ ත්‍රිත්ව බන්ධනයේ තියෙන කාබන්ලට කෙලින්ම බැඳිච්ච හයිඩ්‍රජන් නැහැ. හැබැයි මෙයාලගේ ත්‍රිත්ව බන්ධනයේ තියෙන කාබන්ට කෙලින්ම බැඳිච්ච හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා. තේරුණාද? මේ අග්‍රස්ත ඇල්කයින වල තියෙන විශේෂත්වය තමයි ඒක. මෙම අග්‍රස්ත ඇල්කයින වල ත්‍රිත්ව බන්ධනයේ සහිත කාබන්ට කෙලින්ම බැඳුණු හයිඩ්‍රජන් පරමාණුවක් ත්‍රිත්ව බන්ධනයේ සහිත කාබන්ට කෙලින්ම බැඳුණු හයිඩ්‍රජන් පරමාණුවක් පවතින අතර ත්‍රිත්ව බන්ධනයේ සහිත කාබන්ට කෙලින්ම බැඳුණු හයිඩ්‍රජන් පරමාණුවක් පවතින අතර එය ආම්ලික හයිඩ්‍රජන් ලෙස හඳුන්වයි. මම මේ කහ පාටින් පාට කරලා තියෙනවා ආම්ලික හයිඩ්‍රජන්. ඔයාලට පේනවා නම් මේ කහ පාටින් පාට කරලා තියෙන්නේ ආම්ලික හයිඩ්‍රජන්. මේකත් අපි වෙනම ඇඳගමු. මම වෙන වර්ණයකින් නම් නිරූපණය කරලා තියෙනවා. ඔයාලා ඒ විදිහට වෙන වර්ණයකින් නිරූපණය කරගත්තත් කමක් නැහැ. නැත්තම් ප්‍රවුන් කරලා මොන හරි සටහනක් ඒකට දාගත්තත් කමක් නැහැ. කොහොම හරි කමක් නැහැ. මේ කොටු කරලා තියෙන එක ඇඳගන්න ඉක්මනින්.
හරිද ළමයි? right? එතකොට ත්‍රිත්ව බන්ධනයේ තියෙන කාබන්ට කෙලින්ම බැඳිච්ච කාබන් ආම්ලික හයිඩ්‍රජන් කියනවා. ඇයි මේ ආම්ලික හයිඩ්‍රජන් කියන්නේ? එයා ආම්ලික අනිත් කාබන් පරමාණු වලට බැඳිච්ච හයිඩ්‍රජන්ට ආම්ලික ලක්ෂණ පෙන්වන්න බෑද? ඇයි ත්‍රිත්ව බන්ධනයට කෙලින්ම බැඳලා තියෙන කාබන් හයිඩ්‍රජන් වලට විතරක් ආම්ලික ලක්ෂණ පෙන්වන්න පුළුවන් කියන එක අපි මේ විදිහට පැහැදිලි කරගමු. right? මෙන්න පැහැදිලි කිරීම. දැන් ඔයාලා දන්නවා කාබන් පරමාණුවේ මුහුම් කරන තුන අවස්ථා තුන ගත්තොත් sp3 sp2 sp ගත්තාම හරිද? sp3 sp2 sp ගත්තාම පුතේ sp3 මුහුම් කාක්ෂිකයට වඩා sp2 මුහුම් කාක්ෂිකයත් sp2 මුහුම් කාක්ෂිකයට වඩා sp මුහුම් කාක්ෂිකයේ දිග අඩුයි. මුහුම් කාක්ෂිකයේ දිග අඩු වෙනවා. ඒතර කාක්ෂික දිග අඩු වෙනකොට අපි කියනවා විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා යාළුවා. හරි නේද? කාක්ෂිකය අපි එහෙම කාක්ෂිකයේ දිග අඩු වෙනවා. එතනට වෙනකන් කතා කරලින් යන්න. පැහැදිලි කිරීම කියලාම ලියන්න. පැහැදිලි කිරීම කියලාම අපි මෙහෙම ලියාගමු. පැහැදිලි කිරීම කියලා ලියලාම මෙහෙම ලියාගමු. පරමාණුවක මුහුම් කරන සලකන විට පරමාණුවක මුහුම් කරන සලකන විට sp3, sp2, sp වශයෙන් මුහුම් කාක්ෂිකවල දිග අඩුවේ. මුහුම් කාක්ෂිකවල දිග අඩුවේ. අඳ ගන්න පුතේ ඔක. right. දැන් මේ මුහුම් කාක්ෂිකවල දිග අඩු වෙනකොට මොකද වෙන්නේ? මුහුම් කාක්ෂිකවල දිග අඩු වෙනකොට. right? දැන් අපි මෙතන මේ බන්ධනයේ තියෙන ස්වභාවය පොඩ්ඩක් නිරීක්ෂණය කරොත් දැන් මේ ත්‍රිත්ව බන්ධනයේ තියෙන කාබන්ගේ පුතේ දැන් මෙහෙම කාබන් පරමාණුවක මුහුම් කාක්ෂිකය දිග අඩු වෙනකොට දැන් මේ කාබන්ගේ sp3 මුහුම් කරණයේදී මෙහෙම තියෙනවා බන්ධන ඉලෙක්ට්‍රෝන දෙක. ඒතර sp2 මුහුම් කරණයක් තියෙනවා නම් ඊට වඩා න්‍යෂ්ටියට ළඟයි නේ. ඒතර sp මුහුම් කරණයක් තිබ්බොත් න්‍යෂ්ටියට ඊටත් වඩා ළඟයි. දැන් ඔයාලට පේනවා මුහුම් කරණයේ sp වෙනකොට මේ බන්ධන ඉලෙක්ට්‍රෝන දැන් මේ මෙතන ඉන්නේ න්‍යෂ්ටිය එන්නේ. මෙතනින් තමයි න්‍යෂ්ටිය එන්නේ. බන්ධන ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට ගොඩාක් ළඟයිනේ තියෙන්නේ. දැන් මෙතනදී බන්ධන ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට දුරයි. sp3 වුණොත් බන්ධන ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට ගොඩක් දුරයි. මම මේක බන්ධන පාඩමේදීත් මේව කතා කරලා තියෙනවා. හරිද? එතකොට sp මුහුම් කරණයක් තියෙනකොට බන්ධන ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට ලං වෙන නිසා අර න්‍යෂ්ටියට බන්ධන ඉලෙක්ට්‍රෝන ඇද ගන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඒතර ඔය න්‍යෂ්ටියට බන්ධන ඉලෙක්ට්‍රෝන ඇද ගන්න තියෙන හැකියාවට තමයි අපි කියන්නේ මොකද්ද? විද්‍යුත් ඍණතාව කියලා. ඒ නිසා අපි කියනවා බන්ධන මුහුම් කාක්ෂිකයේ දිග අඩු වෙනකොට මේ විදිහට ඒ ආලගේ විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා කියලා අපි කියනවා. right? විද්‍යුත් ඍණතාව වැඩි වීමක් වෙනවා. මුහුම් කාක්ෂිකයේ දිග අඩු වෙනකොට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා.
පැහැදිලි කෙනෙක් මුහුම් කාක්ෂිකයේ දිග අඩු වෙනකොට බන්ධන ඉලෙක්ට්‍රෝන ලඟ වෙනවනේ න්‍යෂ්ටියට. එතකොට විද්‍යුත් ඍණතාව වැඩි වීමක් සිදු වෙනවා. රයිට්? අපි එහෙම ලියමු. යන්න. මුහුම් කාක්ෂිකවල දිග අඩුවන විට බන්ධන ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට වඩාත් ආසන්න වන නිසා න්‍යෂ්ටිය මගින් බන්ධන ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කර ගැනීම වැඩි වී න්‍යෂ්ටියෙන් බන්ධන ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරගන්න එක වැඩි වෙනවා. විද්‍යුත් ඍණතාවද පහත ආකාරයට වැඩි වේ. අඳගන්න පුතේ මේ රෝස පාටින් රවුම් කරලා තියෙන එක අඳගන්න. විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. right. S ලක්ෂණ වැඩි නිසා විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. S ලක්ෂණ වැඩි. ඔව් ඉතින් එහෙම කියන්නත් පුළුවන්. දැන් sp3 sp2 sp sp වෙනකොට S ලක්ෂණ වැඩි. එහෙම කියන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න මුහුම් කාක්ෂිකයේ දිග තමයි කාර්යය. එහෙම කාට හරි එහෙම කියන්න පුළුවන්. sp මුහුම් කාක්ෂිකයේ S ලක්ෂණ වැඩි. එහෙම කියන්න පුළුවන්. හරි. හැබැයි කාරණාව මුහුම් කාක්ෂිකයේ දිග සමග. හරි නේද? ඒක එහෙමම මතක තියාගන්න. අපි මොකද ඔය බන්ධන පාඩමේදී ඒව කතා කරන්නේ ඔය විද්‍යුත් ඍණතාවයේ නදාපවතින සාධක කියලා කතා කරනවා මුහුම් කාක්ෂිකවල දිග මිසක් S ලක්ෂණ හෝ P ලක්ෂණ හෝ එහෙම වශයෙන් නෙමෙයි. අපි මාකින් එකේදී අපි ගන්නෙම මුහුම් කාක්ෂිකයේ දිග කියන එක තමයි. හරිද? මුහුම් කාක්ෂිකයේ දිග. ඒක ඒ විදිහට මතක තියාගන්න. හරි. අරම කියන්න පුළුවන්. එහෙම කිව්වගෙන එහෙම වරදක් අපිට කියන්න බෑ. හරි නේද? එහෙම එකක් තියෙනවනේ තමයි. හරි. එතකොට දැන් මොකද්ද මෙතනදී කතා කරගෙන යන විශේෂ කාරණාව? දැන් sp මුහුම්කරණය වෙච්ච කාබන්ගේ විද්‍යුත් ඍණතාවය වැඩිනේ. ඒතර යාගේ විද්‍යුත් ඍණතාවය වැඩි නිසා හයිඩ්‍රජන් පරමාණුවට ඒ sp මුහුම්කරණය වෙච්ච කාබන් පරමාණුවට බැඳිච්ච හයිඩ්‍රජන්ට සුළු ධනාරෝපණයක් එවත් ආම්ලික ලක්ෂණයක් ලැබෙනවා කියලා අපි කියනවා. එයාට සුළු ධනාරෝපණයක් ලැබෙනවා. ඒ කියන්නේ මොකද අර sp මුහුම්කරණය වෙච්ච කාබන්ගේ විද්‍යුත් ඍණතාවය වැඩි. ඒතර ඒ කාබන්ගේ පැත්තට වැඩිපුර ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා හයිඩ්‍රජන්ට සුළු ධනාරෝපණයක් ලැබෙනවා. ඒ කියන්නේ ආම්ලික ලක්ෂණ ලැබෙනවා. පැහැදිලි නේද? කියන්න. sp මුහුම්කරණය වූ කාබන් පරමාණුවේ ඉහළ විද්‍යුත් ඍණතාවය නිසා
එම කාබන් හයිඩ්‍රජන් බන්ධනය මෙහෙ පෙන්නනවා කාබන් හයිඩ්‍රජන් බන්ධනයේ ද්‍රවීකරණය වැඩි වීමෙන් ඒ කාබන් හයිඩ්‍රජන් බන්ධනය ද්‍රවීකරණය වැඩි වෙලා එම හයිඩ්‍රජන් පරමාණුවට සුළු ධන ආරෝපණයක් එම හයිඩ්‍රජන් පරමාණුවට සුළු ධන ආරෝපණයක් මෙන්න මේක බරහන් ඇතුලේ මෙහෙම ලියා ගන්න සුළු ධන ආරෝපණයක් හෙවත් ආම්ලික ලක්ෂණයක් ලැබේ. එයාට සුළු ධන ආරෝපණයක් ලැබෙනවා. ඒ කියන්නේ ආම්ලික ලක්ෂණයක් ලැබෙනවා. ඔන්න ආන්තික ඇල්කයින වල තියෙන විශේෂත්වය. ඒ ආන්තික ඇල්කයින වල ඉන්නේ කාබන් පරමාණුවේ අර ත්‍රිත්ව බන්ධනයේ තියෙන sp මුහුකරණය වෙච්ච කාබන් පරමාණුවේ විද්‍යුත්නතාවය වැඩි වෙන නිසා ඒ කාබන් හයිඩ්‍රජන් බන්ධනයේ ද්‍රවීකරණය වෙලා හයිඩ්‍රජන්ට සුළු ධන ආරෝපණයක් එවත් ආම්ලික ලක්ෂණයක් ලැබෙනවා කියලා අපි කියනවා. පැහැදිලිද? ඔය අපි කතා කරේ අද ආන්තික ඇල්කයින යනු මොනවද කියලා. අපි ඊගාව දවසේදී මේ ආන්තික ඇල්කයින වල ප්‍රතික්‍රියාවන් ඊටාම සුවිශේෂී ප්‍රතික්‍රියාවන් පෙන්නනවා මේ ආන්තික ඇල්කයින. ඒ පිළිබඳව අපිට ඊගාව දවසේදී අපි සාකච්ඡා කරමු. right?